ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපි දිහා කැඩපතකින් බලනකොට අපිට අපිව හොඳට පේනවා වගේම ධර්මයෙන් අපේ ජීවිතය දිහා හරියාකාරයෙන් බලනකොට අපිට අපිව හරියට පේනවා. ඒ නිසා උතුම් නිර්මල වූ ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ඒ සුමధుර ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට ඇසුරු කර ගැනීම කොයිතරම්නම් භාග්‍යයක්ද කොයිතරම්නම් වාසනාවන්ත සම්පත්තියක්ද කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති. ඉතින් 33 පැයෙම ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය මේ උතුම් වූ භාග්‍ය ඔබට සමීප කරනවා. ඔබේ ජීවිතයට සමීප කරනවා. මේ ජීවිතය විතරක් නෙවෙයි ඔබේ සංසාර ගමනටම මේ අපි තරම්ම කල්යාණ මිත්‍රයෙක් තවත් නැති වේවි. ඒ නිසා උතුම් නිර්මල වූ ශ්‍රී සද්ධර්මය අද දවසේදීත් මේ ආකාරයට පුරා හෝරාවක් ඔබට සමීප කරන්නටයි සූදානම් වන්නේ. ධම්මස්වරය සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඔබට සමීප කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන්ම පින්වත් ස්වාමින් වහන්සේ මේ මැදිරියට වැඩම කළා. අපි පින්වත් ස්වාමින් වහන්සේ මුලින්ම පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි ධම්මස්වරය සදහම් පිළිසඳර අද පළමු වැඩසටහනේ ඔබට සමීප කරන්නට බැතිවර විකාශන දායකත්ව එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. අංක 190 A3 ගුඩ්චෙට් පාර නාපේ කොස්කොඩ පදිංචි පින්වත් තමරා බන්දුමතිද සිල්වා මහත්මිය විසින් තමයි මීට වසර 2කට පෙර එනම් 2019 නොවැම්බර් මාස පළමු වන දින මිය පරලොව ගිය හෙක්ටර් කරුණාපාල මෙන්ඩිස් ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම පිණිස අද දවස තුල මේ වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. පින්වත්නි අපි මුලින් සඳහන් කළා ඔබේ ජීවිතය දිහා ආපහු හැරිලා බලන්නට ධර්මයේ උපයෝගී කරගන්න කියලා. ඉතින් අද දවසේදී මේ ආරම්භ වන වැඩසටහන ඔබට ඔබේ ජීවිතයට ඒ ආකාරයටම නැවත වාරයක් ඔබේ ජීවිතය දිහාවේ හැරිලා බලන්නට උදව් උපකාර කරાવી. ධම්මස්වරය ආරම්භ කරන්නට මත්තෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අපි පටන් ගමු. මංගල කාරණා කියන්නේ මොනවද? අපිට මංගල කාරණා සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කොතනදීද? ඇයි එහෙම දේශනා කරන්නේ? අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබ අප හැම දිනාට මේ උතුම් ධර්මයේ කියා දෙන අපේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ශානක ඇහුවා වගේ මිනිසුන්ට බොහෝ උපකාර වන, ඒ කියන්නේ දෙවි මිනිසුන් හට බොහෝ උපකාර වන කරුණු කාරණාවන් ටිකක් තමයි මේ මංගල කාරණා කියලා කියන්නේ. ඒකට අපි හැමෝම දන්නවා, අපි හැමෝම අහලා තියෙනවා මංගල කාරණා කියපුවාම මතක් වෙන එක සූත්‍රයක් තියෙනවා කාට වුණත්. ඒක ඉතින් පොඩි කාලේ දහම් පාසල් කාලේ ඉඳන්ම කෙනෙක් ඉගෙනගෙන එනවා. එතකොට ඒ තමයි මංගල සූත්‍රය. ඒතර මංගල සූත්‍රය කියන එක සාමාන්‍ය විවාහරි අපි ගන්නේ අපි කියනවනේ මෙහෙම තුන් සූත්‍රය කියලා. එහෙමයි. ඒ තමයි මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමිත සූත්‍රය. එතකොට ওই සූත්‍ර තුනෙන් එකක් තමයි මංගල සූත්‍රය කියලා කියන්නේ. ඔය සූත්‍ර තුනේ මංගල කරුණු ගැන සඳහන් වෙන අන්න සූත්‍රය. එතකොට මංගල කාරණු කියපුවම අපිට නිකන් මංගල කියන නම ඇහිච්ච ගාම මතක් වෙන්නේ මේ වෙඩින් එක කතාවක් තමයි මතක් වෙන්නේ. එහෙමයි. නිකන් එහෙම සිද්ධියක් නෙමෙයි මෙතන මේ බුදුරජාණන් දේශනා කරන්නේ. දැන් සමහර සූත්‍ර තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අද ගොඩාක් අය එහෙම වෙනවා. ඒ නමත් එක්ක බලලා තමයි විස්තරය යන්නේ. යාගේ පසුබිම දැන් මංගල සූත්‍රය කියන්න ඕනේ වෙඩින් එකට. අඟුලිමාල පිරිත කියන්න නම් මවකට කුසේ දරුවෙක් ඉන්න ඕන. කොහොම තියෙනවනේ. ඒ ජයමංගල ගාථා කියන පෝරුවේ නගින්න ඕන. එහෙමයි. ඒතර ඒ වගේ දේවල් තියෙනවා. දැන් බුදුරජාණන්ගේ ධර්මයේ කියන්නේ අර නිකන් එහෙම මේ තැනට මේක, මේ තැනට මේක, මේ තැනට මේක කියන එකක් වෙන් වෙලා නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හැම තැනටම පොදුයි. ඒකයි අද දැන් ඒ වෙන්නේ ඇත්තටම ගත්තොත් මුලින්ම දැන් ඒ ටික කියලා ඉන්න ඕනේ. ඒ තමයි එයා ඒ ධර්මයේ තිබෙන අර්ථයේ විස්තරය දන්නේ නැති එක. ඉතින් දැන් සමහරවිට අපි දැන් මේකම ගමුකෝ මංගල සූත්‍රය කියමුකෝ. එතකොට මංගල සූත්‍රයේ මංගල කරුණු ගැන ඒ 30 ගාන ගැන
එයාගේ යම්කිසි සුළු වෙනෝ දැනුමක් නැත්තම් එයා මේ මංගල සූත්‍රයේ අර්ථය දන්නේ නැත්නම් එයා පාලියෙන් හරි මේ කියන වචන ටිකෙන් තමයි එයා හොයන්න යන්නේදී. ඒ හොයන්න ගියාම නිසා තමයි එයාට ඒ අර ආකල්ප වලට එයා බැඳෙන්නේ. එහෙමයි. ඇත්තටම මංගල කරුණ මොකක්ද කියන එක දන්නවනම් එයා දැනගන්නවා මේක මේ වෙඩින් එකකට කියන්න තියෙන එක නෙමෙයි මේ කියන එක. ඒකට වෙඩින් එකකට කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් එතෙන්ට තියෙන එකක්ම නෙමෙයි කියන එකයි මම කියන්නේ. එතකොට දැන් ඔහොම වෙනවනේ. දැන් ජයමංගල ගාථා ගත්තා. ජයමංගල ගාථාවල තියෙන ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදු ගුණයන් කැටි කරමින් සත්‍ය ක්‍රියාවක් තියෙනවා. එතකොට ඒ සත්‍ය ක්‍රියාව කියන එක දැන් අවසාන ගාථාවේදී විස්තර කරනවානේ. බුදුරජාණන් වහන්සේගේ මේ කරුණු කාරණාවන් යම් කිසි කෙනෙක් නිතර සජ්ජායනා කරයිද අන්න එයාගේ ජීවිතේට සියලු මංගල්‍ය උදා වේ. ඔක තමයි අවසාන ගාථාවේ තේරුම. එතකොට මංගල කියන වචනේදී අපි සිංහලට ගන්න අපේ අර්ථය තමයි මේ වෙඩින් එක කියන එක. ඒක නෙමෙයි පාලි අර්ථය වෙන්නේ. දැන් මංගල කියන වචනය පාලිය සහ සිංහලට දෙකටම අයිති වචනයක්. එතකොට සිංහල එකේ තමයි මංගල වෙන්නේ. පාලියේ තියෙන මංගලා කියන එක. ඒ කියන්නේ මංගල්‍ය කියන එක. උතුම් කියන එක. කියන්නේ ලස්සන ඒ වගේම නිකන් පියකරු බවක් හඟවන බවක් තමයි ඒකේ තියෙන්නේ. පාලි අර්ථය. එතකොට මේ මංගල කරුණු ගත්තහම දැන් ඔන්න ශාන ගහව ප්‍රශ්නෙට පිළිතුර. ඒ තමයි මේ සූත්‍රයට මේ මංගල කරුණු අසන්ට ලස්සන පසුබිමක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා දැන් මිනිස්සෙකුට මේ මංගල කාරණා සම්බන්ධව ප්‍රශ්නයක් නැනගින්නේ නැහැ. මංගල කාරණා සම්බන්ධව මොනවද මංගල කාරණා කියන්නේ කියලාවත් හිතන්නේ. හැබැයි දෙවියන්ට මේ මංගල කාරණා කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එතෙන්දි තමයි වාග්යතුන් වහන්සේ විසින් මේ මංගල කාරණා දේශනා කරන්නේ. හරි. එතකොට ඒ කියන්නේ දෙවියන්ගේ ආරාධනාවක් ඇතුව. ඒ දෙවි දැන් අපි මංගල සූත්‍රය පටන් ගත්තොත් ඒව මේ සුතං ඒකන් සමයන් භගව ඔය විදිහට ගිහිල්ලා කොහොමද විස්තර වෙන්නේ දෙවියන් ජේතවනයේ ආලෝකමත් කරගෙන දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණු අසා සිටියා. ඊට පස්සේ තමයි අසේවනාච බාලාණ කියන පළවෙනි ගාථාවෙන් ඉඳන් දේශනා කරන්න පසුබිම යන්නේ. ඒ පසුබිමට ප්‍රථමව සිද්ධියක් වෙනවා. ඇත්තටම අපි ගත්තොත් එහෙම දැන් දෙවියන් ඒක ඇහුවට අපි අහලා තියෙන්නේ එහෙමනේ. දෙවියන් ඒක ඇහුවට ඒ සිද්ධිදාමයට පසුබිම සකසන්නේ මිනිස්සු විසින්. එහෙමයි. එතකොට ඒ සම්බන්ධව තියෙන දැන් හැම සූත්‍රයකද බොහෝ සූත්‍ර දේශනාවලට මේ සූත්‍රය වල වේවා විනය වේවා අභිධර්මයට අදාළ වේවා ඒ ත්‍රිපිටක ධර්මයන්ට අදාළව ඒ පොත් වහන්සේට අදාළව තියෙන අටුවා පොතක් තියෙනවා. ඒ අටුවාවේ තමයි සඳහන් වෙන්නේ ඒ සූත්‍රයටද ඒ පසුබිම් කතනය පසුබිම් විස්තරය. එතකොට දැන් මංගල සූත්‍රයේ අදාළ වෙන්නේ අපි දැන් අහලා තියෙනවානේ සූත්‍ර පිටකය තියෙනවා මෙහෙම මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය ඔය ආදී විදිහට මංගල සූත්‍රයේ අදාළ වෙන පොත් වහන්සේ තමයි සුත්ත නිපාතය කියන පොත් වහන්සේට. සුත්ත නිපාතයේ අයිති වෙන්නේ නිකාය වශයෙන් ගත්තොත් කුද්දක නිකායට. ඒකට කුද්දක නිකායට අයිති දෙසුමක් තමයි මංගල සූත්‍රය කියලා කියන්නේ. කුද්දක නිකායේ පොත් වහන්සේලා දෙන කුද්දක නිකාය 1, කුද්දක නිකාය 2, කුද්දක නිකායට අදාළ තුන්වෙනි පොත් වහන්සේ විදිහට තමයි බොහෝ අය සලකන්නේ සුත්ත නිපාතේ පොත් වහන්සේ. එතකොට ඊට අදාළ සුත්ත නිපාතයට තමයි මේ මංගල සූත්‍රය තියෙන්නේ. දැන් අපි දන්නනේ රතන සූත්‍රය තියෙන්නේ සුත්ත නිපාතේ. ඊට පස්සේ කරණීයමෙත් සූත්‍රය අදාළනේ සුත්ත නිපාතයට. ඉතින් වසල සූත්‍රය එහෙම අපි අහලා තියෙන්නේ. පරාභව සූත්‍රය ඒවා අපි අහලා අර තියෙන පොදුවේ අහලා තියෙන සූත්‍ර ගොඩාක් අයිති වෙන්නේ කුද්දක නිකායට. කුද්දක කියන වචනේ තේරුම තමයි කුඩා දේශනා කියන්නේ. දැන් අපිට මංගල සූත්‍රය අපි ගත්තට අපිට පෙවුනට පිටු දෙකක් තුනක් තිබ්බට ඇත්තට ඒක බුද්ධ දේශනාවත් එක්ක භාග්‍යවතුන් වහන්සේගේ සියලු දේශනායක සසඳනකොට අපිට ගොඩක් වුණාට ඒක පොඩි දේශනාවක්. දැන් දීඝනිකායේ සමහර දේශනා තියෙන පිටු 100ක් විතර තියෙනවා. එතකොට මේක ගත්තාම පොඩි දේශනාවක්. ගාථා ඒ කියන්නේ කරුණු කාරණා 30 ගානකින් සමන්විත වූ දෙසුමක්. එතකොට මේ මංගල සූත්‍රයේට මූලික පසුබිම ගත්තාම මේ කුද්දක නිකායට අදාළ සුත්ත නිපාත අටුවාවේ තමයි මේ විස්තරය තියෙන්නේ. දඹදිව දැන් බුදුරජාණන් වහන්සේ පහළලා ඉන්නවා ඒ කාලය තුල. දඹදිව ප්‍රදේශයේ මිනිසුන් අතර කතා බහක් ඇති වෙනවා මොකක්ද මේ මංගල කාරණා කියන එක. ඇත්තටම එතකොට එහෙනම් මූලික වෙන්නේ මිනිස්සු. අහන්නේ හැබැයි දෙවි කෙනෙක් අන්න. එතකොට මිනිස්සු කතා වෙලා මිනිස්සු දැන් එක එකන කතා වෙනවා මොනවද මේ මංගල කාරණා කියලා.
එතකොට ওই විදිහට කතා වෙනකොට ඒ කාලේ ඔය මංගල කියන නම දැන් අදත් තියෙන්නේ මංගල කියලා මිනිස්සුන්ගේ නම් තියෙන්නේ. ඒ වගේ ඒ කාලෙත් මිනිස්සුන්ගේ නම් තිබ්බා ඒ කීප දෙනෙක්. එක්කෙනෙක් තමයි දිට්ඨ මංගලක කියන්නේ. එතකොට ඒ වගේ දැන් එයාට දැන් මිනිස්සු මොකද උනේ දැන් නම බලලත් දැන් එයාගේ ස්වභාවය තීරණය කරනවානේ. දැන් අපි කිව්වොත් එහෙම අර ඔය දැන් ශානකට මතක ඇති මේ පිංගුතුන්ට එහෙම මතකද අර අපිත් ගෙදර ඉන්න කාලේ තිබ්බේ අර සින්දුවක්. මොකද්ද ශීලවතී ගැන කතා කරනවා මෙලෝ සීලයක් නෑ කියනවා. ඊට පස්සේ ධනපාල කියනවා මෙලෝ ධනයක් නෑ කියනවා. අන්න ඒ වගේ එකක් මේ මෙතන වෙන්නේ. එතකොට දැන් දිට්ඨ මංගලික කියලා මිනිස්සෙක් ඉන්නවා. මෙයාගේ නම දිට්ඨ මංගල කියන්නේ. දිට්ඨ කියලා කියන්නේ දෘෂ්ටි දැක්ම කියන එකනේ. ඉතින් මිනිස්සු හිතුවා නමේ හැටියට මෙයා ඇති මෙයා නම් මේක දන්නවා කියලා. ඔන්න මුල් පසුබිම දැන් මේ වෙන්නේ. එතකොට දැන් මිනිස්සු ඒ කාලේ ගිහිල්ලා මේ දිට්ඨ මංගලිකකින් අහනවා මොනවද මේ ඔයා හිතන විදිහට මංගල කාරණා කියලා. දැන් මිනිස්සු අතර ගොඩාක් කතා බහ ඇති වෙලා එක එක්කෙනා තමයි කියන්නේ. දැන් ගමක වුණත් යම් කිසි දෙයක් මුලින්ම කතා බහ ඇති වෙලා ඊට පස්සේ අර ගමේ ඉන්නවනේ ටිකක් පොඩ්ඩක් දන්නවා කියනවා කියන කෙනේ එයා ගාවට අර යොමු වෙනවනේ. ඒ වගේ තමයි දැන් මෙතනත් අර ඒ නමේ හැටියටත් අන්න හරි අන්න යට ඉස්සරලා යොමු වුණා. දිට්ඨ මංගලික. එතකොට දිට්ඨ මංගලික මොකද කියන්නේ? දිට්ඨ කියන්නේ දැකීමනේ. කියන්නේ පෙනෙන දේනේ ආකල්ප ඒ වගේ දේවල්නේ. එතකොට මෙයා කිව්ව හැබැයි මෙයාත් කිව්වා දැන් අද කාලේ නමේ හැටියට තිබුණ නැති වුණාට මිනිස්සේ එයා හැබැයි දිට්ඨ මංගලික වුණාට ඒ දැකීම් ගැන ඒ දෘෂ්ටි ගැන මූලිකත්වයෙන් තමයි කතා කරන්නේ. මිනිස්සු ගිහිල්ලා මෙයාගෙන් අහුවට පස්සේ දිට්ඨ මංගලිකයෙන් අහනවා මොනවද මේ ඔයා දන්න ඔයා හිතන විදිහට මංගල කාරණා කියලා. දැන් මේ ශාස්ත්‍රුණාස වැඩි ඉන්නවා. දැන් ඉන්දියාව කියපුවම ලොකු ප්‍රදේශයක්නේ. ශාස්ත්‍රුණාස මේ වෙනකොට වැඩ සිටින්නේ ජේතවනි. මේ ප්‍රශ්නේ වෙන්නේ ඊට ගොඩාක් ඈත. පිටිසර ප්‍රදේශයක වෙන්නේ. එතකොට උනාට පස්සේ මේ දිට්ඨ මංගලික කියනවා දැන් දැකීම අතරින් මෙයා කියනවා මංගල කාරණා වෙන්නේ ලස්සන රූප දැකීම තමයි උතුම් මංගල කරුණ කිව්වා. ඊට පස්සේ මෙයා කියන රූප දැකීම යහපත් වේ. ඊට පස්සේ කියනවා ඇත්තම් කෙනෙක් උදෑසන විවිධ කතා කරන සුළු කුරුල්ලන් දකිවි. දැන් අපිත් කියන්නේ ගිරව්වෙක් දකින්න තියෙනවා නම් මායිනෙක් දකින්න තියෙනවා නම් සැලලිහිණි හඬක් අහන්න තියෙනවා නම් කියලා ඔහම අර කියන්නේ ඉතින්. එතකොට එයා කියන්නේ ඒ දෘෂ්ටියට එයාගේ ආකල්පයට අනුව එයා කිව්ව මොකද්ද? දැකීම අතරින් තමයි යන්නේ මංගල කාරණාවේ සුපිරි ඒකයි කිව්වා එයා. ඒක දැන් අද වුණත් අපේ ලංකාවේ තිස්ස දැන් නම් අඩුයි. ශානකටත් මතක ඇති සමහර වෙලාවට මේ පිංගුතුන්ට එහෙමත් මතක ඇති. හාමුදුරුවෝමක් උදේට දකිනකොට මූසලයි කියනවනේ. ඊට පස්සේ දැන් අන්න ඒ වගේ දැකීම අතරින් එයා කියන්නේ පිරිච්ච කලයක් අරන් ඉන්න හොඳ ලස්සන ගර්ල් කෙනෙක් දැක්කොත් අද නම් සුපිරි. එතකොට අන්න අර දිට්ඨ මංගලිකගේ තියෙන මතවාද තමයි ඒ යන්නේ. එතකොට ඒ වගේ ඒවා තමයි දිට්ඨ මංගලික මේ කියන්නේ. එතකොට ඒ වගේ දැකීම අතරින් තමයි මංගල කරුණු ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒක තමයි නියම හරි කිව්වා. එතකොට ඔන්න එක්කනේ. එයා කියන්නේ එහෙම එකක්. ඊට පස්සේ මේ සම්මත රූප දකීද ඒව තමයි කියලා කිව්වා මේ උතුම් මංගල කාරණා කියලා මේ දිට්ඨ මංගල කියන එක නේ ඒව තමයි දැකීම අතරින් හොඳ මංගල කාරණා. එයාට එතකොට ප්‍රකට කරගත්තේ දැකීම පැත්ත විතරයි. සාමාන්‍යයෙන් ඒ දේ. ඊට පස්සේ තව එක්කෙනෙක් කියදක සුත මංගලයක නම් මිනිසෙක් වෙයි. එක් මිනිසෙක්. එයාගේ නම මොකද්ද? සුත මංගල. මංගලලා කීප දෙනෙක් ඉන්නවා. එතකොට පළවෙනි එක්කෙනා දිට්ඨ මංගලක, දෙවෙනි එක්කෙනා සුත මංගල. සුත කියලා කියන්නේ එතනදී කියලා කියන්නේ මේ පිරිසිදු කියන එක. දැකීම අතරින් දැන් පිරිසිදු කියන එකක් තමයි එතනින් ශ්‍රුතය කියන එකක් අදහස් කරන්නේ. දැන් ශ්‍රුත කියන වචනේ අපි ධර්මයෙන් අහලා තියෙනවානේ. ශ්‍රුත කියනකොට අපිට මතක් වෙන ඉස්සලාම ඇසු කියන එක. දැන් මෙතනදී කියලා කියන්නේ අහලා හැබැයි තියෙනවා ඒකෙදි මුල් කරගන්නේ පිරිසුදු භාවයකුත් එක්ක කියන එක. ඒ කියන්නේ එයා කියන්නේ මෙන්න මෙහෙම එකක්. එයාගෙන් මිනිස්සු ගිහිල්ලා හැවුවා මොකද්ද? මේ ඔයා දන්න විදිහට මංගල කාරණා මොනවද? දැන් ඒ කියන්නේ මෙතනදී දිට්ඨ මංගලයකට කැමති මිනිස්සු හිටියා. එයාට කැමති මිනිස්සු එයාගේ අදහස පිළිගත්තා. එයා දිරවන්නේ නැති මිනිස්සු ටික හිටියානේ. එයාලා තව හොයන්න ගත්තා. එයාලා කිව්වා අපි ගිහිල්ලා සුත මංගලගෙන් අහමු කියලා. ඊට සුත මංගල ගාවට ගියේ ඒකයි. එයා කියනවා ඇස පිරිසුදු දේද අපරිසුදු දේද දකි. එසේම ලස්සන අවලස්සන දේද දකි. කැමැති අකමැති දේද දකි. ඒ අනුව දකින ලද දේ යහපත් නම් හැම දෙයක්ම යහපත් වන්නේ අයහපත් වන්නේද නොවේ. එතකොට එයා කිව්වා යම් කිසි දෙයකින් දැකීමකින් පිරිසුදු භාවය ඇති කරන දේවල්ම දකින්නවද? ඒක තමයි හරිම දේ කිව්වා. මං කියන විදිහට මේ දියුණුවට හේතු වන මේ ආශිර්වාදයක ලබා දෙන යහපත සලසා දෙන සිරියාව ඇතිවන
නැකත හොඳ මේක හරි ලස්සන වචන ටිකක් තියෙනවා. මොකද්ද දියුණුව වේවා හෝ දියුණුවට වේවා හෝ බලාපොරොත්තු ඉටු වේවා. දැන් ඕකනේ තියෙන්නේ අපි. දැන් උදේට ඉතින් මොකක් හරි දාලා පොඩ්ඩක් මේව කරනකොට අපි හිතන්නේ බලාපොරොත්තු ටික අදීතු වෙනවා නම් ඊට පස්සේ දියුණුව ඉටු වෙනවා නම් සිරියාව ඇති වේවා සිරියාව ඇති වෙනවා නම් අද නැකත හොඳයිද වෙලාව හොඳ දැන් අපිත් තියෙනනේ දැන් අදත් තියෙන්නේ දැන් ඔන්න මේ වගේ වෙලාවට දැන් අපි කියමුකෝ උදෑසනක යම් කිසි කෙනෙක් රූපවාහිනිය දැක්කොත් දැම්මොත් එහෙම ඔය 8 7 වගේ වෙලාවල් වලට දැන් මේ වෙලාවට ඔන්න කියනවා මේ සුතමංගලිකේ සිද්ධිදාමයේ තමයි යන්නේ දැන්. නැකත හොඳයි මේ වෙලාවට යන්න. ඊට පස්සේ මොකද්ද දැන් මේ 12න් දැන් කීයද 10ත් 12ත් අතර යන්න එපා. එකට විතර යන්න. ඒතර රාහු කාලේ එහෙම ඒවා ඉති වෙන්නේ සුතමංගලිකේ පැත්තට. එතකොට එයා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ එයා හිතන්නේ අන්න ඒ වගේ ක්‍රමයකින් තමයි නැකත උදා වෙන්නේ කියලා. ඒකෙන් තමයි සිරියාව ලබා දෙන්නේ කියලා යහපත උදා වෙන්නේ කියලා මේ කියලා අදහස කිව්වා. ඒ සූතමංගල කියන. එතකොට එයාගේ වචනේත් සමහරු පිළිගත්ත සමහරු පිළිගත්තේ නැහැ. මොන දෙවෙනි මංගලේ. තුන්වෙනි මංගල කෙනෙකුත් ඉන්නවා දැන්. එයා තමයි මුත මංගල කියන එක. එක් මිනිසෙක් වෙයි. එයා මොකද කියන්නේ පින්වත කන හොඳ දේද නරක දේද? එයාගේ එතකොට සුපිරි කරගත්තේ කෑම. එහෙමයි. ඒතර බලන්න මේ මිනිස්සුන්ගේ යන දැන් මේ ඔක්කොම ගත්තාම දෘෂ්ටිනේ තියෙන්නේ. දැන් අරයා කිව්වා කලින් එයා පළවෙනි එක්කනා මොකද්ද කිව්වේ දෘෂ්ටි වශයෙන් දැකීම වශයෙන් කිව්වා. ඊළඟ එක්කනා කිව්වා යා පිරිසුදු අපරිසුදු පැත්තක් ගැන කිව්වා. ඊළඟට එක්කනා කියනවා කන බොන දෙයින් මිනිස්සෙක් සුපිරි කරනවා. ඒක තමයි නියම මංගල කරුණු ටික. ඒ කියන්නේ දැන් අර අපි අහලා තියෙන සාමාන්‍ය විවාහාරේ ඒ කියන්නේ මංගල දෙයක් නෙමෙයි. සාමාන්‍ය කියන උදේට කැඳ තිබ්බොත් එහෙම අද නිකන් කැඳ පාණ්ඩු රෝගියා වගේ ඉන්න වෙන්නේ කියලා. අද දවස මූසලයි වගේ එකක් කියන්නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙයා මේ කියන්නේ. මම සරල උදාහරණයක් තේරුම් ගන්න කියන්නේ. ඒ කියන්නේ කෑමෙන් තමයි එදා දවස් සුපිරි කරන්නේ. දැන් ඒකනේ දැන් අදත් තියෙන කිරිබත් කාලා සුබ වැඩ ආරම්භන්නේ කියලා කියන්නේ. අර තියුනේ කතාවල් ඒ වගේ තමයි. ඒ කියන්නේ සුබ තැනට කිරිබත් තමයි හොඳ. එතකොට අන්න ඒ වගේ කෑම පැත්තක. එතකොට ඇයි සම්බෝලය පැතුව කෑවොත් වැඩේ හරියන්නේ නැද්ද? එතකොට අන්න ඒකයි දැන්. ඔය වගේ දැන් එතකොට අපිට තේරෙනවනේ මේ අපේ ජීවිතවල මේ ඇවිල්ලා තියෙන නොයෙකුත් පසුබිම් රටාවන් සංස්කෘතියත් එක්ක එන දේවල් එක්කනේ මේ ඇවිල්ලා තියෙන. අද සිංහල ජාතිය ගත්තට කතා කරාට ඉන්දියානු පසුබිමත් එක්ක කලින් ආපු අය නෙමෙයි. එතකොට ඒ පසුබිමට අදාළ දේවල් ටික තමයි මේ වෙන්නේ. ස්වාමීන් වහන්සේ අද සමාජයේත් අපිට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් දකින්න පුළුවන් කමක් තියෙනව නේද? ඇත්තටම ශානක් ගත්තොත් ඒ කතාව ඇත්තටම හරි. දැන් මේවාර මේ කරුණු ගත්තාම මේ වගේන් අර දෘෂ්ටියක් විදිහට සමාදම් වෙන එක. ඒක තමයි මිත්‍යා දෘෂ්ටි පැත්තට යන්නේ. ඇත්තටම මේ ඒකයි දෘෂ්ටි කියලා කියන්නේ. දැන් මේව ඇත්තටම දේශනාව තුළනේ දෘෂ්ටි සහ ආකල්ප කියලා. එහෙමයි. ඒ කියන්නේ ඒ දැන් උපාදාන දැන් ධර්ම විස්තර වෙන උපාදාන හතරක්. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත අත්වාද ආදී වශයෙන්. එතකොට ඒකෙදී එතනදී කාම ditthi උපාදාන වලට තමයි මේවයි තියෙන්නේ. එතකොට මේක අර දෘෂ්ටියක් විදිහට මේක තමයි ඒකාන්තම හරි. අන්න ඒ අදහසින් ගන්න ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි කත්තොත් අර කතා කරොත් දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ දැන් අලුත් දෙයක් පටන් ගන්නකොට කිරිබත් උයන එකම උයන්නම තමයි ඕනේ. කිරිබත් නැතුව වෙන දෙයක් හරියන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ අදහසකින්. ඒ කියන්නේ කිරිබත් උයලා වැඩක් පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක අර ඒකාන්තම දේ කියන එක තියෙන්නේ. දැන් ඔන්න දැන් අපි ගත්තොත් එහෙම සමහර දවස්වල දැන් ඔන්න ඒක හොඳට තේරුම් ගන්න දැන් අප්‍රේල් කාලේ ඔන්න අවුරුදු වෙනවා. එතකොට අපිට දැන් අර දෙනවනේ දැන් වස්ත්‍රයෙන් මේකෙන් මෙහෙම වෙලාවෙන් පිරිසුදු වෙනවා කියලා. දැන් ඒ තමයි මේ මංගල දැන් අර සුත මංගලගේ වගේ කාරණා ඒවා. එතකොට ඒ අනුව තමයි හිතන්නේ. ඒ කියන්නේ ඇඳුමේ දාට තියෙනෝනේ තනිකර රතු පාට. මස් කඩේ වගේ. ඊට පස්සේ මොකද්ද? සමහර ලාට නිල් පාට. ඊට පස්සේ සමහර දවස්වල කොළ බොහොම කියනවනේ ඇඳුම් මාරු කරන එක. එතකොට මේ පාටින් ඒ වර්ණයෙන් ඒ වස්ත්‍රයෙන් තමයි ඊට පස්සේ කියනවනේ මෙහෙම දමා මේ වගේ තෙල් දමා ගිතෙල් මිශ්‍ර කොට අන්න කෑම. ඒක දැන් අන්න ඒ අදහස් තමයි මේ කියන්නේ කායද මුතමංගලික වගේ. එහෙමයි. එතකොට ඒක තමයි මේ කියන්නේ කෑමෙන් පිරිසිදු කරනවා කියන්නේ. ඒ කියන්නේ එදාට දාන්න ඕනේ ගිතෙල් මිශ්‍ර කරලා. එදාට දාන හොඳ වෙලාවට තාම කියලා නෑ කොහොම වගේ මිශ්‍ර කරලා හදලා දාන්න කියලා. ඒ වගේ මිශ්‍ර කරලා හදලා දාන්න කිව්වොත් ඉතින් අපි ඒක කනවා. දැන් අර ඔය අපි නම් දන්නේ අපේ ආච්චිලා සීයලා අපිට කියලා තියෙනවා ඔන්න මතක ඇති අර මොකද්ද කෑව නේද වදක හසුදිය කරනවා මොකද්ද කියන්නේ. අන්නේ වදක කාලා බඩගියේ මිනිස්සුන්ට. එතකොට අන්නේ මේ කෑමෙන්නේ මේ මංගල කාරණා උදා වෙනවා කියලා මේව කරලා තියෙන අන්නේ තමයි මුත මංගලික වගේ විස්තරේ. එතකොට ඒක තමයි එයා හිතුවේ ඒකාන්ත වූ මාර්ගය කියන්නේ.
ඒකයි මිනිස්සුන්ට ඉතින් ඔය වෙන්නේ. එතකොට ඔන්න මූත මංගලිකයේ විස්තරය. දැන් ඔය තුන් කට්ටුව හිටියන්නේ. දැන් ඔය අයට එක එක පිරිස වෙන් වුණා. සුත මංගලයකට වෙනම පිරිසක්, දිට්ඨ මංගලයට වෙනම පිරිසක්, මුත මංගලයට වෙනම පිරිසක්. ඒක හරි මේක හරි අරය වැරදි කියලා දැන් ඔහම ගියා. හැබැයි ඔතන සමහර පිරිසක් හිටියා ওই තුන් කට්ටුවටම යන්නේ නැතුව එයාලා ඒක හොයපු පිරිසක් දඹදිව තව හිටියා. දැන් ඒ මිනිස්සු ඒගොල්ලෝ කතා වුණා මේ මොකද්ද කියලා මේ කතා බහ ඒ කියන්නේ ලොකුවට පැතිරුණා. ඒ කියන්නේ දැන් ප්‍රචලිත කතාවක් බවට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිට ඒක තේරෙන්නේ දැන් ලංකාවේ තිබ්බ යුද්ධේ. ඒ යුද්ධේ තියෙනකොට ඒ කාලේ හැම නිවුස් එකකම යන්නේ යුද්ධ ගැනනේ. එහෙමයි. කියන්නේ ප්‍රචලිතව යන මාර්තුකාවේ ඒ කාලේ. දැන් අද කාලේ ගත්තොත් දැන් මේ කොරෝනා කේස් එක. කියන්නේ ප්‍රචලිත කතාවනේ. අන්න ඒ වගේ මේ මංගල කාරණා මොකක්ද කියන එක ගැන මිනිස්සු අතර ලොකුවට කතා බහ ගියා. ඔහොම කතා බහ යනකොට මොකද උනේ? මේ භූමියට අධිග්‍රහිත භූතලවාසී දෙවරු හිටියා. ඒගොල්ලෝනේ දැන් අපි කියන්නේ භූමාට දෙවරු කියලා. මේක ප්‍රචලිතව යන එකකින් ඒ භූමාට දෙවරුත් කතා බහ ඇති වුණා. මේ මිනිස්සු මොකද්ද මේ හොයන දේ කියලා. ඉතින් භූමාට දෙවරු අතර කතා බහ ඇති වෙලා භූමාට දෙවරු කතා වුණා මොකක්ද ඇත්තට මංගල කාරණා කියන එක. එයාලා දන්නෙත් නෑ. ඊට පස්සේ භූමාට දෙවියෝ ලෝකයේ රාතුන් මහරජාගෙට කතා කරා. ඒගොල්ලෝ දන්නෙත් නෑ. ඔහොම තාවතින්සේ තුසිත යාමේ ඔහොම අකනිට බඹලව දක්වාම කතාව ගියා. ඔහොම දසදහස් ලෝක ධාතුවටම ඒ දේව තලවලටම මේ කතා භාගය මොනවද සැබෑ මංගල කාරණා කියන එක ලොකු කතා බහ. ඒවට කියනවා කෝලහල කියලා. මේකට කියනවා වචනයක් ධර්මයේ සඳහන් වෙන මංගල කෝලහලේ පැතිරුණා කියලා. මේකට කියන්නේ මංගල කෝලහලය කියලා. කියන්නේ ලොකුවට පැතිරෙනවා. ඒ වගේ මේ දේශනාව තුළ සඳහන් වෙනවා කෝලහල කීපයක්. ඒකට කියන එකක් තමයි කප්ප කෝලහලම් කියලා කියනවා. දැන් මේ මංගල සූත්‍ර මේ අපි කතා කරන කාරණාවට අදාළ නැති දෙයක් මම මේ කියන්නේ. කියන්නේ දැන ගැනීම පිණිස. පළවෙනි එකක් තමයි කියන කප්ප කෝලහල කියලා එකක් තියෙනවා. ඊළඟට චක්කවර්ති කෝලහලේ. ඊළඟට තමයි කියන බුද්ධ කෝලහලේ. දැන් මේ අපි කතා කරමු මංගල කෝලහලේ. ඊළඟට මෝනෙය්‍ය කෝලහලේ කියලා ඔන්න පහක් තියෙනවා. කෝලහල පහක්. කියන්නේ මේ ලොකුවට කතා වෙන. ඒකට හැම පිරිසක්ම බොහෝ පිරිසක්. ඒකෙදි කප්ප කෝලහල කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි. ඒ තමයි ඒක විස්තර වෙනවා කොහොමද කාමාචර දෙවිවරු ඒ කියන්නේ මේ දිව්‍ය ලෝකයේ දෙවිවරුගේ මල් පරවෙමින් හිසකෙස් කඩාගෙන ඊට පස්සේ දෙවිවරු ඒ කියන්නේ මේ කඳුළු සලමින් රතු පැහැති වස්ත්‍ර හඳමින් හිම විස්තර වෙනවා. රතු පැහැති රතුවත් හැඳ බොහෝ විරූපී වෙසින් වලට පත්වලා දුකසේ දෙවිවරු කතා වෙනවා කියනවා තව ටික කාලයයි. තව මෙපමණ කාලෙකින් මේ මහ මුහුද විහිලෙනවා. මේ මහ පොළොව විනාශ වෙනවා. මේ සතාස්සේ උපාව මැරෙනවා. මේ කල්පය විනාශ වෙන්න ආසන්නයි කියන කතාව අන්න පැතිරෙනවා කියනවා. ඕකට තමයි කියනවා කප්ප කෝලහල කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සු කියනවා බඹලොව සිට දෙව්ලොව ඊට පස්සේ මනුලොව ආදී හැමතැනම කතා වෙනවා කියන්නේ එහෙනම් අපි තව ටික කාලයක් ජීවත් වෙන්නේ. අපේ ජීවිතවලට අපි පින් පුරව ගන්න ඕනේ. අපි මෙත්සිත, අපි කරුණාව, ඊට පස්සේ අපි මුදිතාවාදී ගුණධර්ම පුරුදු කරන්න ඕනේ. අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕනේ. ඊට පස්සේ පින් දහම් කරගන්න ඕනේ කියලා ওই විදිහට අප්‍රමාදී බව සඳහන් වෙමින් අර කල්පයේ අවසන් වෙනවා කියලා අප්‍රමාදී බව පිළිබඳ කතා වෙන මහා කෝලාහලයක් තියෙනවා. ඕකට කියනවා කප්ප කෝලාහල කියලා. ඊළඟ එක චක්කවර්ති කෝලාහල. චක්කවර්ති සදතුමා ඒ කියන්නේ සක්විත රජතුමා ලෝකයකට පහළ වෙන්න ආසන්න කාලය තුර දෙවරු මනුස්ස වේශයේ මවාගෙන ඇවිල්ලා මනුස්ස ලෝකයේ තුල කතා වෙනවා කියනවා. දැන් තව ටික කාලෙකින් චක්කවර්ති රජතුමෙක් පහළ වෙනවා. මෙහෙමයි සෞභාග්‍ය උදා. දැන් ඔය අපි දැන් කියවන්නේ නිකන් මොකක්ද අර මොන කුමාරයාද දියසිංහ කුමාරයා පහළවන්නේ එකක දියත් නැහැ සෙනුත් නැති වෙලානේ දැන් තියෙන්නේ. දැන් නිකන් අන්නේ වගේ දැන් ඒ වගේ නිකන් ඊට වඩා නිකන් ලොකුවට ලස්සනට මේ කතාව පහළ වෙනවා කියනවා. මෙහෙම සෞභාග්‍ය උදනවා මෙහෙමයි කියලා මිනිස්සු අතර කතා බහ වෙනවා කියනවා. ඒ කියන තව සුළු කාලය. ඒ කියන්නේ කීප කාලයකින් ඒ දේ උදා වෙනවා කියන. ඒකට කියනවා චක්කවර්ති කෝලාහලම් කියලා. ඊට පස්සේ තමයි බුද්ධ කෝලාහලය. බුද්ධ කෝලාහලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ආසන්න කාලය තුලදිත් ඊට පස්සේ බෝසත් කුමාරයෙක් උපදින්න ආසන්න කාලය තුලදිත් අන්න මිනිස්සු අතර කතා බහක් ඇති වුණා බුද්ධ කියන වචනේ කතා වෙනවා. දැන් අපිට දැන් ඒක දැන් මේ අහලා චූටි කාලේ ඉඳන් අපි හැමෝම අහලා
අපිට ඒක හුරු වෙන්නේ බුද්ධ කියන වචනේ අහලා තියෙනවා. සම්මා සම්බුද්ධෝ නමෝ තස්ස භගවතෝ අහලා දැන් හුරු වෙලා තියෙනවා. එහෙම ඒ කියන්නේ කල්ප ගානක් අසා නොඇසී දැන් බුදුරජාණන් වහන්සේලාගේ 15 වීම ගත්තාම දේශනාවේ තියෙන්නේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප 100,000 ගානකට බුදුරජාණන්සේගේ 15 වීම දුර්ලභයි. ඒ කියන්නේ බොහෝ කාලයක් අහලා නැති අමුතු වචනයක් එකපාර ඇහෙනකොට මිනිස්සුන්ට හරි අමතුයිනේ. අන්න ඒත් එක්ක තමයි මේ කතාව ඇති වෙන්නේ කෝලහල. ඒක තමයි කියන බුද්ධක මෙහෙම කෙනෙක් පහළ වෙනවා. මෙන්න මෙහෙමයි ಗುಣධර්ම ගැන කියලා දෙනවා. පින්නපාව ගැන කියලා දෙනවා. මිනිස්සු මේ සසරෙන් නිදහස් වෙනවා. විමුක්තිය අමුතු දෙයක්. අන්න ඒකේ බුද්ධ කෝලහලය කියලා කියන්නේ. ඊළඟට තමයි කියනවා මේ අපි දැන් මේ කතා කරන මංගල කෝලහලය කියලා කියන්නේ. මේ මංගල කරුණු මොනවද කියන එක කතා වෙනවා. දැන් අර එක එක පැති වලට ගිහිල්ලා මිනිස්සු හෙම්බත්තලා දැන් ඇඳුම් පැළඳුම් පැත්තෙන් කෑම බීම පැත්තෙන් නාලා කාලා පිරිසිදුලා ඉන්න ඒවා පැත්තෙන් ඒව තමයි මංගල කාරණා කියලා ගිහිල්ලා හෙම්බත්තලා ඉන්න ලෝකෙට මොකක්ද මේ කියන එක කතා වෙනකොට අන්න ලොකු දෙයක් ලොකු මාර්තුකාවක් ඒක තමයි කෝලහලය කියලා කියන්නේ මංගල කෝලහලය. ඊට පස්සේ තමයි දේශනාවේ තියෙන මොකද්ද බුද්ධක මංගල කෝල මෝනෙය්‍ය කෝලහලය. මෝනෙය්‍ය කෝලහලය කියලා කියන්නේ ඒකේ වචනේ තේරම තමයි මෝනෙය්‍ය කියලා කියන්නේ නිහඬ බව කියන එක. ඒක විස්තර වෙනවා මෙහෙම ඒක ඇත්තටම ව්‍රතයක්. ව්‍රතයක් කියලා කියන්නේ මෞනි ව්‍රත කියලා තියෙනවා. ඒ කියන්නේ මෞනිය කියලා කියන්නේ එයා නිස්සද්ද වෙනවා. නෝ කතා නෝ සිනා. එතකොට ඒක සැබෑ දේ ඒ කියන්නේ මිනිස්සු කතා කර දැන් බුදුරජාණන් වහන්සේත් අපිට දේශනා කරලා තියෙනවනේ කතා බහ කරන්න එපා කියලා නේනේ භාගතුන් වහන්සේ. කතා බහ කරන්න යුතු දේවල් ටිකක් කියලා තියෙනවා. එහෙම මොකවත් නෑ යා තනි කර ගොළුෙක්. ඒ කියන්නේ ගොළු කියන අදහස තමයි මෝනෙයි කියලා කියන්නේ. කතා බතා නෑ. කතා සින නෝ කතා. ඒ කියන්නේ ඒ බවකින් යුක්තව වාසය කරනවා. එයා හිත ඒක තමයි කෙනෙක් පිරිසුදු කරන දේ කියන එක අදහසින් එයා අන්න ඒක ව්‍රතයක් විදිහට. ව්‍රත කියන එක සඳහන් ව්‍රත කියන එක ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. ව්‍රතය කියලා කියන්නේ දෘෂ්ටියකින් එන එකක්. ආකල්පකින් එන එකක්. කවුරු හරි පුරුදු කරනවන එකක්. ඒක ධර්මයක් නෙමෙයි. ඒක වැරදි දෙයක්. ව්‍රතය කියන එක. ධර්මයකට අදාළ වෙන්නේ සීලය කියන එක. ඒකයි දැන් තියෙන්නේ වැරදි සීල ව්‍රත. සීලබ්බත උපාදාන කියන වචනයක් තියෙනවා. ඒ කියන්නේ වැරදි සීල ව්‍රත. යා සීලය කියලා වැරදි දෙයක් සමාදන් වෙන්නේ. ව්‍රතයක්. එතකොට මේ වැරදි දේ තමයි යා සීලය කියලා අන්න නිහඬව ඉන්න බුම්මන් ඉන්නවා. ඊට පස්සේ යාගේ ව්‍රතය තමයි වැරදි දේ සීලය කියලා අර සනක ව්‍රතය. ඒ කියන්නේ බල්ලෙක් වගේ ජීවත් වෙන කන්නේ බල්ලෙක් වගේ. ඊට පස්සේ වැසිකිලි කැසි කරන්නේ අර අඬ කකුල්ල උස්සලා බල්ලෙක් චූ කරනවා වගේ තමයි මේ මිනිස්සුත් ඒක සමාදන් වුණාම වැසිකිලි කැසිකිලි කරන්නේ. ඒක තමයි යාගේ ව්‍රතය. ගෝ ව්‍රත කියලා තියෙන. ඒක හරකෙක් වගේ තමයි ඉන්නේ. ඒ වගේ තමයි කන්නේ බොන්නේ. ඒක එතකොට එයා හිතුවේ සීලය. හැබැයි ඒක වැරදි දෙයක්. එතකොට සීලේ ධර්මයට තමයි ධර්මයේ කොහෙවත් බුදුරජාණන්ගේ ව්‍රත නැහැ. බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙන සීලය කියලා එකක්. ව්‍රත කියලා තියෙන්නේ බාහිර. ඒක වැරදි. එතකොට ඒ වගේ මෝනෙය ව්‍රතය. ව්‍රතය කියලා කියන්නේ යාර නිස්සද්දව ඉඳලා තමයි ශ්‍රේෂ්ඨත්වයට දැන් අදත් තියෙන සමහර මිනිස්සු නිස්සද්දව ඉන්නවනම් අපි කියන්නේ හරිය නිස්සද්දයි යා. හරිය නිකන් සුපිරි මිනිස්සෙක් හරිය ටැලන්ට් එකක් නියම කෙනෙක් නිස්සද්දයි වැඩිපුර කතාව. ඒ නිස්සද්ද චරිත වලට පොඩ්ඩක් මෙහින් කිචිකවල පොඩ්ඩක් අවසල බලන්න ඕනේ කට ඇරියාම. වක්කඩ ඇරියා වගේ. ඒ කියන්නේ එයාගේ නිස්සද්දතාවයේ තියෙන්නේ ඒ අවස්ථානුකූල වෙන්න තැනට එනකන් විතරයි. කියන්නේ බොරුවක් එයා කරන්නේ. එතකොට අන්න ඒ වගේ මේ මොකද්ද පුද්ගලයා සමාදන් වෙලා ඉන්න ඒ වගේ වැරදි ව්‍රත. ඒ ව්‍රත වලින් නිදහස් වෙලා සැබෑ මෝනෙය. බුදුරජාණන් වහන්සේත් මෝනෙයක් දේශනා කරනවා. ඒ තමයි බුදුරජාණන් අපිට දේශනා කරන්නේ කුමක්ද? පිරිසත් එක්ක එකතු වුණාම ඔබ පින්වත් මහණෙනි දස කතාවෙන් යුක්ත වෙන්න. මේ බුදුරජාණන් දේශනා කරන සම්නිපතිතානම් වූ භික්ඛවේ ද්වයං කරණීය. ඔබ එකට එකතු වුණාම කරුණු දෙකක් කරන්න. අරියව තුන්හි බව. ආන්නේ ආර්යෝ නිස්සබ්දතාවය. ඒක තමයි බුදුරජාණන්ගේ ධර්මයේ කතා කරන මෝනෙය. නිස්සබ්දතාවය. ඒ ආර්යෝ නිස්සබ්දතාවය කියලා කියන්නේ බත් කෑව නිහඬව හිටියා. යන එන ගමන් මිනිස්සෙක්ගේ හිනාවත් වෙන්නේ බුම්බන් යනවා බිම්බලා. එහෙම එකක් නෙමෙයි. ආර්යෝ නිස්සබ්දතාවය කියලා බුදුරජාණන් දේශනා කරන්නේ දෙවෙනි ධානයට. විතක්ක ਵਿਚාර සංසිඳුණු ධානයක්. එතකොට ආන්නේ එක තමයි බුදුරජාණන් දේශනා කරන්නේ ධර්මයේ සඳහන් වන මෝනෙය. ධර්මයේ සඳහන් වන ආර්යෝ නිස්සබ්දතාවය කියලා. ආන්නේ ව්‍රතය ගැන දැන් අපිට ඒක නිකන් මේ සුළු කතාවක් වුණාට ඒක කෝලහලයක්. හරි පුදුමයි යන්න. මිනිස්සු
ඒ සම්බන්ධව වැඩිපුර කතා කරනවා. ඒක මෙතනදී විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් අහනවා කියන සැබෑ මෝනීය ප්‍රතිපදාව මොකද්ද ස්වාමීනි කියලා. අන්නේ ප්‍රතිපදාව ගැන කතා වෙනවා කියන ලොකු කෝලහලයක්. ඒකට කියන මෝනීය කෝලහලය කියලා. හරි ලස්සනයි මේවා. එතකොට ওই විදිහට සඳහන් වෙනවා කියන්නේ. ඒතර දැන් ඔන්න මංගල කෝලහලය ගෙනවත් ওই විදිහට මංගල කෝලහලයේ ගිහිල්ලා දැන් අර විදිහට බූමාටු මනුස්ස ලෝකේ දැන් බූමාටු දෙවි ලෝකේ ඉඳන් අකනිටා බඹලෝ දක්වා ගිහිල්ලා ওই විදිහට ඒගොල්ලොත් කතා වෙනවා කියන මොනවද කියලා හොයනවා කියනවා 12 වසරක්. අවුරුදු 12ක් හොයනවා කියන්නේ. ඒ කියන්නේ සම්මා සම්බුද් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා 12 වසරකට පසුව තමයි මංගල කාරණ සැබෑ මංගල කාරණ ලෝකෙට ඇසෙන්නේ. 12 වසරකට පසුව සක්දෙවිඳු ගාවට ගිහිල්ලා දෙවිවරු අහනවා කියනවා මෙහෙම බ්‍රහ්ම ලෝකේ කතා වුණා මෙහෙම ඇවිල්ලා සක්දෙවිඳුනේ දැන් අපිට හොයාගන්නත් බෑ මොනවද මේ මංගල කාරණා කියන්නේ මේක තනිකර ආචාරුවක් වෙලා තියෙන්නේ කියලා. එතකොට සක්දෙවිඳු අහනවා මේ කතාව කොහෙන්ද ආවේ කියලා අහනවා. ඊට පස්සේ අන්න මුල ආයේ කියනවා. මෙහෙම මිනිස්සු කතා වුණා මෙහෙම ඇවිල්ලා ඔහොම ඉහළට ගියා කරින්ටාව දක්වා ආයේ ඒක ඉඳන් පල්ලහැට ඇවිල්ලා මේ මෙතනින් නතරුනට පස්සේ ඔබතුමා හැම දේ දන්න නිසා ඔබතුමා ගාවට ආවේ ඒකයි ඔය අහන්න කිව්වේ. දැන් මේ සිද්ධිය වෙන්නේ අවුරුදු 12ක් ගියාට පස්සේ. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා ඔයාලා හරියට නිකන් සූර්යාලෝකයේ තියෙනකොට ගින්දර තියෙනකොට කලාමැදිරි එළියෙන් ප්‍රයෝජනෙ ගන්නවා වගේ වැඩක් නේ. බුදුරජාණන් වහන්සේ වැනි මහා ආලෝකයක් මහා ප්‍රඥාවන්ත උතුමන් ඉන්නකොට ඇයි මේ මම වගේ නිකන් කලාමැදිරි එළියක් තියෙන කෙනෙක්ගෙන් අහන්න දෙන්නේ කියලා අහනවා. ඕක ශාස්ත්‍රුන් වහන්සේගෙන් ඇහුවේ නැත්තේ මෙච්චර කාලයක් ඇයි කියලා අහනවා. අන්න ඊට පස්සේ තමයි දෙවි කෙනෙක් දේව පුත්‍රයෙක් දැන් අර සක්දෙවිඳුට කියන්නේනේ දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවනේ. අන්න එයා තමයි එවන්නේ සක්දෙවිඳු. එහෙනම් ඔයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. ඒක තමයි මේ දැන් අපි මංගල සූත්‍රය පටන් ගන්නකොට ඔන්න මේ දෙවි කෙනෙක් ඇවිල්ලා ආලෝකමත් කරගෙන ඇහුවා කියන එක. ඔන්න ඕක තමයි පසුබිම වෙන්නේ. එතකොට මෙතනදී හරි ලස්සන විස්තරයක් තව තියෙනවා. ඒ තමයි මොකක්ද දැන් මේ දිව්‍ය ලෝකෙට දැන් මේ ආවට පස්සේ දැන් උතන මෙහෙම යනවනේ කේවල කප්පන් ජේතවනං ඕබාසෙත්වා ওই විදිහට ඇවිල්ලා ඒක මන් දන් තිතා කෝසා දේවතා එකත් පස්ව සිට ගත්තා කියන. එකත් පස්ව වාඩි වෙන ප්‍රමාණයක් දෙවිවරුන්ගේ අඩුයි. දැන් මනුස්ස ලෝකයේ ස්වභාවය තමයි දැන් අපි ගිහිල්ලා වාඩි වෙනවනේ. දැන් අපි බණ අහන්න හරි මොකේකට හරි ගිහිල්ලා වාඩි වෙනවා. දෙවිවරු කරන්නේ එකත් පස්ව සිට ගන්නවා. අර කියන්නේ දකුණු ධන මඩල බිම ගහලා ඊට පස්සේ අනිත් වම් කකුල මෙහෙම නමලා තියෙන්නේ. එහෙම තමයි දෙවිවරු වඳින්නේ. දැන් අපි වඳින්නේ කකුල් දෙකම බිම තියලානේ ඔළුව තියලා වඳින්නේ. දෙවිවරු වඳින්නේ එහෙම නෙමෙයි. දෙවිවරු වඳින්නේ දකුණු ධන හිස තමයි බිම තියන්නේ. වම් ධන හිසෙන් මෙහෙම කකුල නමලා තමයි මේ කියන්නේ নমස්කාර කරන ස්වභාවය තියෙන්නේ. එතකොට එහෙම নমස්කාර කරලා එක්ක ඒ විදිහට පැත්තකින් ඉන්නවා. දැන් අපි වගේ බිම මෙහෙම වාඩි වෙන්නේ. එක්ක හිටගෙන ඉන්නවා. එතකොට එකත් පස්ව හිටිය කියන එක මෙතන හරි ලස්සනට විස්තර වෙනවා. ඒ තමයි ශ්‍රාස්තුන් වහන්සේ ඒ කියන්නේ පසුපසිනුත් නොවේ කියනවා. බුදුරජාණන්සේට පිටිපස්සෙන් ගිහිල්ලා දෙවිවරු වාඩි වෙන්නෙත් නැහැ කියනවා. හරියටම කෙලින් ඉදිරියෙන් වාඩි වෙන්නෙත් නැහැ කියනවා. ඒ කියන්නේ මෙහෙම ඇස් දෙකට ඔහම පේන්නේ ඉදිරියෙන් මෙහෙම වාඩි වෙන්නෙත් නැහැ කියනවා. ඊට පස්සේ ඊතරම් ළඟින් වාඩි වෙන්නේ ළඟින් හිසට ගන්නෙත් නැහැ කියනවා. ඊතරම් ඈතින් ඉන්නෙත් නැහැ කියනවා. උසකින් ඉන්නෙත් නැහැ කියනවා. ඊට පස්සේ අර සුළඟට යනවා වගේ මෙහෙම පාවි ඉන්නෙත් නැහැ කියනවා දෙවිවරු. එතකොට මේ දෙවි කෙනෙක් කරන්න කියනවා භාග්‍යතුන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ තියෙන්නේ. දකුණු ශ්‍රී හස්තයට වෙන්න මදක් ඈත. දැන් අපි දෙන්න මේ ඉන්නේ. එහෙමයි. එතකොට දැන් අපි දෙන්න මේ භාග්‍යතුන් වහන්සේට දෙපැත්තෙන් ඉන්නේ. හැබැයි අපි දෙන්න ඉන්නේ භාග්‍යතුන් වහන්සේ වගේ ඉදිරිය බලාගෙන. නමුත් එහෙම නෙමෙයි කියන මේ වගේ දෙපැත්තෙන් කුමන හෝ දෙපැත්තකින් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන. අන්න ඒ වගේ තමයි කියනවා එකත් පස්ව සිට ගත්තා කියලා කියන්නේ. එතකොට දැන් මනුස්ස ලෝකයේ මිනිස්සෙක් එකත් පස්ව වාඩි වුණා. දෙවිවරු එකත් පස්ව සිට ගත්තා. ඨිතා කියලා කියන්නේ ඒකයි. එතකොට ඒ මොකද දෙවිවරු වාඩි වෙන්නේ නැති තව හේතුවක් තමයි කියනවා ඒ සියුම් ශරීරය නිසා ඒ ස්වභාවය නිසා මේ මහ පොළව තුල සැබෑ ලෙස වාඩි වෙන්න බෑ. සැබෑ ලෙස ඉන්න බෑ කියනවා. ගොරෝසු ඕලාරික කයක් දැන් මේ වගේ මේ කයට කියනනේ ඕලාරික කය කියලා. එතකොට එක්ක ඕලාරික කයක් මවා ගන්න ඕනේ කියනවා. ඉන්න නම් නැත්තම් ඉන්නේ ඡායා වේශයෙන් ඒ විදිහට තමයි ඉන්නේ කියනවා. ඊළඟට තව හේතුවක් කියනවා දෙවිවරු ඒ මනුස්ස ලෝකයේ තුල බිම වාඩි වෙන්නේ නැති වෙන්න හේතුව තමයි කියනවා. ඒ තමයි හරි ලස්සනයි මෙතනදී විස්තර කරනවා. ඒ කවර හේයින් නොහිඳ සිටින්නේ වේද කියනවා. එක අදහසක් කියනවා දෙවිවරුන්ට තියෙන ඉක්මනින් ආපසු යාමේ කැමැත්ත නිසායි කියනවා. කියන්නේ
ප්‍රශ්නේ ඇහුවා ගියා. අපි වගේ නිකන් අර නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වහා ඉඳලා අනුගේ කේලම් කියලා. එහෙම ස්වභාවය දැන් අපි බණ අහන්න ආපම අපි දැන් පන්සලකට ආපම හාමුදුරනමක් හම්බුනම ඉස්සෙල්ලාම කේලම් ටිකනේ කියන්නේ. ඒ වගේ එකක් දෙවිවරුන්ගෙන ඇහුවා ප්‍රශ්නේ ඒ අදාළ දේ කතා කරා ගියා. දැන් අර වගේ ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ ඉක්මනින් යන තමන්ගේ සැබෑ මාර්තුකාවට සැබෑ අර්ථයට සැබෑ ඉලක්කයට ආව කතා කරා ගියා. එකක් කියනවා දෙවිවරු එහෙම වෙන්න හේතුව. ඊට පස්සේ කියනවා දේවතාව කිසියම් වැදගත් කරුණක් ඇති නිසා. ඒ කියන්නේ බොහෝ කරුණු කාරණා දෙවිවරුන්ට තියෙනවා කියනවා. ඒ කරුණු කාරණා නිසා කියනවා. එහෙම නැත්තම් කියනවා පිරිසිදු පිරිසිදු මිනිස්සෙක් උපමාවක් කියනවා. පිරිසිදු ඉන්න කැමති මිනිසෙක් අපිරිසිදු තැනක ගිහිල්ලා වාඩි වෙයිද කියලා. එයා ඒ තැන පිරිසිදුව තිබුණොත් නේ වාඩි වෙන්න දැන් අපිත් තුනත් කටයුතු කරන්නේ. ඒ වගේ තමයි කියනවා දෙවිවරුන්ට මේ මිනිස් ලෝහි දුඟද දැනෙන බැවින් මිනිස් ලෝව පිළිකුල් බැවින් මිනිස් ලොවට ඇලයුම් නොකරති. එයින් පැමිණ කාරණාව ඊතා ඉක්මනින් අවසන් කොට යාමට ඊතා ඉක්මනින් කැමැතිව හිඳ නොගෙන සිටගෙන ප්‍රශ්න අසා හෝ අර විදිහට ධනමඩල මෙහෙම තියාගෙන ප්‍රශ්න අසා ශණයෙන් යනවා කියන මේ මනුස්ස ලෝකයේ තියෙන දුර්ගන්ධයේ පිළිකුල් බව අකමැති නිසා කියනවා. ඔන්න තව හේතුවක් කියනවා. ඒක නිසා තමයි කියනවා ඒ පැත්තකින් ඉඳගෙන වාඩි වෙලා ඒ කියන්නේ සිටගෙන ඒ කරුණ ටික ඇහුවා ගියා. එහෙම තමයි කියනවා දෙවිවරුන් අතර සිදුවෙන ධර්ම සාකච්ඡා වෙන්නේ. දැන් මේ දෙවිවරුන් අතර සිදුවෙන ධර්ම සාකච්ඡා තව සඳහන් වෙනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ වෙනම කොටසක් තියෙනවා. එහෙමයි. ඒ කොටස තමයි ඒකට කියනවා දේවතා සංයුක්තය කියලා. දැන් අර අපි කියන්නේ තව දැන් තේරුම් ගන්න කිව්වොත් පටිච්චසමුපාදය ගැන තියෙන වෙනම සංයුක්තයක්. පංච උපාදානස්කන්ධ ඉගෙන ගන්න වෙනම කොටසක්. ඒතකොට ඒකේ තියෙන තනිකර පංච උපාදානස්කන්ධ ගැන දේශනා. ඊට පස්සේ ආයතන යසකරනාසී දිවකය මනස. ඒකේ ඒ සංයුක්තයේ තියෙන එතකොට ඒ සම්බන්ධ දේශනා. ඊට පස්සේ දැන් අන්න ඒ වගේ දෙවුරුන් එක්ක සිද්ධ වෙච්ච කතා බහ තියෙන්නේ බොහෝමයක්. දැන් මේ සූත්‍ර කීපයේ සුත්ත නිපාතයට දාලා තිබුණාට දෙවුරුන් සම්බන්ධව තියෙන කතා බහ බොහෝමයක් තියෙන්නේ දේවතා සංයුක්තයට අදාළව. එතකොට ඒකේ තියෙන දෙවුරුත් එක්ක සිද්ධ වෙච්ච කතා බහ දෙවුරුවේ කෙලින්ම දෙවුරුවේ වෙලා අහන ප්‍රශ්න. දැන් මේ කතාවට මේ ප්‍රශ්නේ දෙවියෙක් ඇහුවට මූලික පසුබිමත් එක්කනේ මනුලවනේ. දැන් අර්ථනේ එහෙම කතාවක් නෙමෙයි. කෙලින්ම දෙවියෙක් ඇවිල්ලාම අහන්නේ. මෙහෙම මට ධර්ම විතරකයක් පහළ වුණා. මේක හරිද මේක මොකද්ද ස්වාමීනි? භාගතුන අන්න ඒ වගේ කතා. එතකොට ඒ වගේ සිද්ධියක් තමයි ඒ දේවතා සංයුත්තේ කෙලින්ම දෙවිවරු සමග සම්බන්ධතාවය තියෙන්නේ. දැන් මෙතනදී වෙන්නේ මනුස්ස ලෝකයේ පසුබිමත් එක්ක තමයි ඔන්න ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි භාගතුනස මේ කරුණු කාරණාවන් මොනවද කියන එක. ඒ අහලා තමයි ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන්න පටන් ගන්නේ අසේවනාච බාලාණන් කියලා. අන්න මංගල සූත්‍රය. එතකොට ඒ වෙලාවේ ඇත්තට මිනිසුත් එතන සිටිනවා. ඒ කියන්නේ දෙවි මිනිසුන් හට දෙසූ ධර්මයක් තමයි මේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මංගල කාරණාව. මේ අපි අද ඉඳලා කතා බහ කරන්නට සූදානම් වෙන ධම්මස්වර සදහම් කතිකාවතේ ගොඩනැගෙන්නේ අන්නේ මංගල කාරණා සම්බන්ධව පින්නත් ඔබව දැනුවත් කරන්නට. දැන් ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් අහන්න කැමතියි දැන් ඇයි මේ තරම් මංගල සූත්‍රය අපේ ජීවිතවලට සමීප වෙන්නේ? ඇත්තට මංගල සූත්‍රය අපේ ජීවිතවලට ගොඩාක් සමීප වෙන්නේ මේ සම්බන්ධයෙන් තියෙන දැන් අපි කතා කරන දැන් අපි යන පළවෙනි කාරණාව ගමුකෝ. එතන මේ අසේවනාච බාලන. ඒ කියන්නේ පුද්ගලයෙක් මූලික අඩිතාලම. ඒ කියන්නේ අපි කියමුකෝ මේ කාරණාව ගත්තොත් අසේවනාච බාලාණන් කියන එක ඒ මූලිකව බලපානවා ධර්මයට. ධර්මයේ පැත්තකට. සාමාන්‍ය ජීවිතය ගත කරනකොටත් උපකාර වෙන සම්පූර්ණ කරුණු කාරණාවන්. ඒ කියන්නේ ජීවිතයක් මිනිස්සෙකුගේ ලස්සන කරන. ජීවිතයකට සැබෑ අර්ථය සලසා දෙන. ජීවිතයක යථාර්ථය තීරුම් කරන. ජීවිතයක සත්‍ය පෙන්වන. ජීවිතයක් කෙනෙක්ගේ සරුසාර කරන. ඒ කියන්නේ අපි දැන් කියන්නේ මිනිස්සයා කිව්වට ඒ මිනිස්සයා නිකන් පෙරේත ගතියින් යුතු මිනිසෙක් වුණාට වැඩක් නැහැ නේ. මිනිස්සයා වුණාට යා අමු කුහකෙක් වුණාට වැඩක් නැහැ නේ. ඒ නරක ගති ගුණ වලින් බැහැර කරලා සැබෑ මනුස්ස ස්වභාවයක් සැබෑ මනුසත් බවක් ඇති කරවන්නව ලස්සන ගුණාංග ටිකක් ගැන තමයි මේ මංගල සූත්‍රයේ කතා වෙන්නේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. ඒ කියන්නේ අසත්පුරුෂයන් බැහැර කරන්න. ඒ සත්පුරුෂයන් ඇසුරු කරන්න. ওই විදිහට හරි ලස්සනට මංගල කාරණා පෙරලි යනවනේ. එතකොට මේ එකින් එකකට සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ සියලු මංගල කාරණාවේ අවසානයේ තියෙන නිවන. නිවන තමයි අවසානයේ විස්තර කරන්නේ. නිවන එතකොට නිවන කරා යන්න උපකාර වන්නා වූ කරුණු කාරණා රාශිය තමයි මේ මංගල සූත්‍රයේ තියෙන්නේ.
එහෙම යන්න ආස කෙනෙකුට ඇති කරගන්නව පළවෙනි කරුණ මොකද්ද? ඒ තමයි යන්න අසේවනාච බාලණන් කියලා පටන් ගන්න. ඒ කියන්නේ ධර්මයේ බුදුරජාණන්සේගේ දේශනා කළොත් බුදුරජාණන්සේගේ ධර්මයේ ගත්තොත් ධර්මයේ හැමතැනම තියෙන ගහින් ගෙඩිය ඉන්න වගේ ඉස්සල්ලාම ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරපන් කියන එක නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කරන්නේ සත්පුරුෂය අසත්පුරුෂය තේරුම් ගන්න. පාප මිත්‍රයා කල්යාණ මිත්‍රයා තේරුම් ගන්න. බාලයා පඬිතයා තේරුම් ගන්න. ඒ අනුව තමයි කියන්නේ මේ ධර්ම මාර්ගය ඉදිරියක් කරා යන්නේ. අන්න ඒක තමයි හරි ගුණාංග ටිකක්. ඒ කියන්නේ ඇත්තටම මේ තියෙන දෙව්ලොවකට අරන් යන ලස්සන ප්‍රතිපදා ටිකක්. මිනිස්සෙකෝ ඒ කියන්නේ බඹලොවකට දෙව්ලොවකට අරන් යන සුගතියක් කරා අරන් යන ලස්සන ප්‍රතිපදාවන් ටිකක් තමයි මේ මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ වැඩසටහන් මාලාව කොයිතරම්නම් වටිනා කියන වැඩසටහන් මාලාවක් වේද ධම්මස්වර මේ වැඩසටහන් සදාම් කතිකාවත අතිශයින්ම ජීවිතයට සමීප කරගන්න පුළුවන් වැඩසටහනක් බවට පත් වේ කියන බලාපොරොත්තු පින්වත් ඔබ අපි සියලුම දෙනා සතුව තියෙනවා. ඉතින් අද දවස තුලදී ධම්මස්වර සදාම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වය එකතු කළ පින්වතුන් දෙසා පුණ්‍යානුමෝදනාවයි දැන් සිදු කරන්න සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි වහන්සේ. ධම්මස්වර සදහම් පිළිසඳර සදහා අද දායකත්වයේ දරන්නේ නම්බර 190 ගුඩ්ෂෙට් පාර නාපේ කොස්ගොඩ පදිංචි පින්වත් තමරා බන්දුමතීද සිල්වා මහත්මියගේ දායකත්වයෙන් යුක්තව මීට වසර 2කට පෙර නම් 2019 නොවැම්බර් මාස 1 වෙනි දින මිය පරලොවගේ හෙක්ටර් කරුණාපාල මෙන්ඩිස් තම ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් රැස් වූ සීල පින අපි ප්‍රථමයෙන්ම පින් කැමති සීල දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන් සතරවරම් දෙවිවරු ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලුම සෙන්පති දෙවිවරුන්ට ඔබ අප හැම දිනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින්බිමට අධිග්‍රහිත සිටින්නා වූ සීල දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ භාර පළාත් බාල සීල දෙවියන්ද අනුමෝදන් ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩෙත්වා. පිණින් සතුරුන සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සීල දෙනාටමත් දායකත්වයේ දරන්නා වූ තමරා බන්දුමතීද සිල්වා මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මියෝද මේ පින් අනුමෝදන්න ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ මෑණියන් නමින් මීට වසර 2කට පෙරදී 2019 නොවැම්බර් මාස 1 වන දින මිය පරලොව ගිය තම ස්වාමි පුරුෂයාණන් වන හෙක්ටර් කරුණාපාල මෙන්ඩිස් ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අනුමෝදන් වෙත්. ඔය වගේම දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය දෙමාපියන්ට සහෝදර සහෝදරයන් ඇතුළු ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සීල දෙනා නමින්ද ගුරු දෙමාපිය ඥාති වර්ගයා මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙන් ඇතනම් ඒ සීල ඥාතීන්ද සමලස මේ පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින ඩිමේෂ් ඉෂාර සහ දසුන් තාරක පුතුන් දෙදෙනාට ඒ වගේම අනුෂා උදාරි තනූජා යන දීනියන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වදරු නම්බර 190 ඒ 3 ගුඩ්ෂෙඩ් පාර නාපේ කොස්ගොඩ පදිංචි පින්වත් තමුරා බන්දුමතීද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් සීලු දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. මේ පින්වත් හැම දිනා කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා ආදියත් හැමදේමත් සාර්ථක වෙත්වා. ඒ පින්වත් හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්න. පින්වත් ගුරු දෙවිඳුන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්මාභෝධය පිණිස මේ සීල පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල ස්වාමීන් වහන්සේලාට තනගාරිකා මෑණිවරුන්ටත් උතුම් ධර්මාභෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගෙම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ඒ වගේම අපත් සමග එකතු වන අපේ ශානක මහත්මයා ඇතුළු මේ උදව් උපකාර කරන හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සීල දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සිළු ධර්ම ගිටුම් පැතුම් රැකී ආරක්ෂා වෙළෙඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් නම් ඒ හැම දේමත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඔබ අප හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් රැස් කරගෙන උතුම් පිළිසරණ ලබන්න මේ සීල පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු
ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසාත් අපි පුණ්‍යානුමෝදනා එකතු කරමු. මේ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධම්මස්වර සදහම් පිළිසඳර වෙනුවෙන් බැතිබර දායකත්ව එකතු කළේ අංක 190 A3 ගුඩ්ෂෙට් පාර නාපේ කොස්ගොඩ පදිංචි පින්වත් තමරා බන්දුමතීද සිල්වා මහත්මිය විසින්. ඉතින් ඒ සුපින්නතුන් වගේම අද සිට ආරම්භ වන මේ ධම්මස්වර සදහම් පිළිසඳර වැඩසටහන වෙනුවෙන් පින්වත් ඔබටත් පුළුවන් බැතිබර දායකත්ව එකතු කරන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට. ඉතින් පින්වත්නි, සූදානම් වෙන්නේ අද දවසට සමුගෙන යන්නට හෙට දහවල් 2ට නැවතත් ධම්මස්වර සදහම් පිළිසඳර වැඩසටහනත් එක්ක ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.